පොඩ්ඩක් ඉන්න. අපි දැන් මේ කරන්න යන්නේ ගිය සතියේ අමතක වෙච්ච මේ කරපු පාඩම මතක් කරන ඕගොල්ලන්ට. දැන් අපි ගිය සතියේ කළේ මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒකට උත්තරේ මට දුන්න කවුද? දිනිති. මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන්නේ මදර් බෝඩ් එකේ. ඒක අපිට පේන්නේ නැහැ. ඒක මැෂින් එක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ ඒකේ කොටස් කීයක් තියෙනවද? 3ක්. කොටස් 3ක් තියෙනවා. ඒ කොටස් 3න් එකක් කියන්න මට කිව්වා එකක් කවුද? දිලන්සා. දිලන්සා මොකක්ද දිලන්සා ඔයා කිව්වේ? ගණිතය මහා තාර්කික ඒකකය. හරි. ඒකේ ඉංග්‍රීසි වචනේ මොකක්ද පෙත්මි? ALU. ALU arithmetic and logical unit. ඊට පස්සේ තව පාර්ට් එකක් තියෙනවා. මොකද්ද ඒක මට කියන්න මලින්දු? මයික් එක ඔන් කරලා කතා කරන්න. ඉක්මනට කියන්න. CPU එකේ තව කොටසක් තියෙනවා. ඒකේ නම කියන්න. තව කොටස් දෙකක් තියෙනවා. දෙකේ එකක නම කියන්න. දන්නේ නැද්ද? පාලන ඒකකය. හරි. ඒ කිව්වේ කවුද? මට නම කියලා දැන් මම දිලන්සා නම් මම දිලන්සා කියලා එහෙම කියලා උත්තරේ කියන්නේ. නැත්නම් මම දන්නේ කවුද කියන්නේ කියලා. ඒක කවුද කිව්වේ විනුරි නේද? ඔව් ටීචර්. හරි. පාලන ඒකකයේ control unit CU. තව එකක් තියෙනවා. ඒක මොකද්ද? මෙමරි රෙජිස්ටර්. හරි. මෙමරි රෙජිස්ටර්, මතක රෙජිස්ටර් ඒක තියෙන්නේ ALU එක. එතකොට ALU එකේ කොටස් 3ක් තියෙනවා. එක මොකද CPU එකේ කොටස් 3ක් තියෙනවා. එක ALU arithmetic and logical unit. ඊට පස්සේ දෙක CU control unit, 3 memory register, මතක register. හරිද? ඔන්න ඕක කළා. ඊට පස්සේ ඒ 3 වෙන වෙනම අපි සාකච්ඡා කළා. මොනවද ඒවල වෙන වැඩ මොකක්ද කියලා අපි හඳුනාගත්තා. මතකද? දැන් ඕගොල්ලෝ ලියලා මම එවන්න කිව්වනේ මේවට උදාහරණ ගණිතමය කාර්යවල 5ක් යටි ලියන්න කිව්වා. ඊට පස්සේ තාර්කික කාර්යවල 5ක් යටි ලියන්න කිව්වා. දැන් මට ඒවා ගණිතමය කාර්යවල 2කුයි තාර්කික කාර්යවල 2කුයි එක්කෙනෙක් එහෙම දෙක ගානේ දෙකෙන් කියන්න ඕනේ. එතකොට එක්කෙනෙක් 4ක් කියන්න ඕනේ. හොඳේ? දැන් මට කියන්න පිළිවෙලට මම දැන් කියනයි කියන්න. හොඳේ? පෙත්මි කියන්න මට තාර්කික කාර්යවල 2යි ගණිතමය කාර්ය කිරීම 6 12ට දෙකක් කිරීම 14. හරි තාර්කික නට වැඩි 8 විශාලයි. නමයට වැඩිය 2 විශාලයි. නෑ 2ට වැඩිය 9 විශාලයි. හරි 2ට වැඩිය 9 විශාලයි. නැත්තම් 2 කුඩායි 9 එහෙම කියන්නත් පුළුවන් ඈ. කුඩා එකක් කියන්නත් එපේ. මොකද්ද දැන් මට කියන්න දිනිති කියන්න.
3 එකතු කිරීම 2 සමානයි 5 10 වැඩි කිරීම 5 සමානයි 50 8 විශාලයි 10ට වඩා 1 විශාලයි 1 කුඩයි 3ට වඩා හරි ඊට කියන්න දිලන්සා 15 එකතු කිරීම 5 20යි 7ට 5 එකතු කරාම 12යි 10ට වඩා 20 ලොකුයි 8ට වඩා 12 ලොකුයි හරි වෙනුරි කියන්න මට තුන එකතු කිරීම 6 හරි 3 එකතු කිරීම 6 සමානයි 9යි 7 එකතු කිරීම 8 ඉතින් උත්තරෙත් එක කියන්න ඕනේ 12යි සම්පූර්ණ වාක්‍ය කියන්නේ 4 එකතු කිරීම 8 සමානයි 12යි එහෙම කියන්නේ 3 එකතු කිරීම 3 එකතු කිරීම වාක්‍යයේදී කලින් කිව්වේ 6 සමානයි 9යි එහෙම කියන්නේ ඉක්මනට 4ක් කියන්න ගණිතමය කාර්යවල 2යි තාර්කික කාර්යවල 2ක් කියන්න 2 එකතු කිරීම 7 සමානයි 9 8 එකතු කිරීම 6 සමානයි 14 හරි මට කියන්න දැන් උත්තර දුන්නේ නැත්තේ කවුද මලිදු මලිදු ගානට ලිව් වෙනවා ආයෙ ජොයින් වෙනවා තව ටිකේ හරි ඔන්න ඊට පස්සේ දැන් අපි හරි දැන් ගණිතමය ඒකකයෙන් වෙනවා ගණිතමය හා තාර්කික එකේ ඒ කියන්නේ ALU එකෙන් වෙනවා මෙහෙම ගණන් හදන වැඩයි තාර්කික වැඩයි කම්පියුටර් එකේ හැම වැඩක් ඒ කියන්නේ කම්පියුටර් එකේ හැම ගණිතමය කාර්යයකුයි තාර්කික කාර්යවලුයි සිදුවෙන්නේ මේ ගණිතමය හා තාර්කික ඒකකයෙන් ඒ කියන්නේ ALU එකේ ඊට පස්සේ පාලන එකකින් තමයි හැමදේම පාලනය කරන්නේ මොනද සිග්නල් යනවද එනවද ඒවා වෙලාවට ගියාද නැද්ද මේ හැම එකම පාලනය කරන්නේ පාලන එකකින් කන්ට්‍රෝල් යුනිට් එකකින් ඊට පස්සේ ඒ හැමදේම පොඩි ඒ අවශ්‍ය වෙලාවක් මතක තියාගන්නේ මතක රෙජිස්ටර් වලින් මතක රෙජිස්ටර් එකකින් ඒ හැම එකම පාලනය කරනවා මතක තියාගන්න පොඩි වෙලාවකට ඒකේ මොකද්ද ධාරිතාවයේ කුඩයි ධාරිතාවයේ කුඩයි වේගවත් බව වැඩි මතක ධාරිතාවයේ වැඩි මතක ඒවා හයිලයිට් කරගන්න හොඳේ මතක ධාරිතාවයේ කුඩයි පරිගණකයේ අනිත් උපාංගත් එක්ක බලනකොට වේගවත් බව වැඩි හරි ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය හඳුනා ගනිමු මේ කොටසයි අද කරන්න යන්නේ දාන මාතෘකාව මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය හඳුනා ගනිමු
හරි. මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය කියන එකෙන් අපි ඇත්තටම කතා කරන්නේ මේ පරිගණක පරිණාමය කියන වගේ පරිගණක පරිණාමය. දැන් මුලින්ම මේ මධ්‍ය සැකසුම් ඒකකය දැන් ඉස්සෙල්ලා කම්පියුටර්ස් හරි ලොකුයි. අපේ ගෙවල් තරම් විතර ලොකුවට තමයි කම්පියුටර්ස් තිබ්බේ ඉස්සෙල්ලා ලොකු හෝල් ඇතුලේ. ඊට පස්සේ තමයි දැන් ඉන්න පොඩි වෙලා මේසෙ උඩ තියන්න පුළුවන් මේ ලැප් එකක තරමට පොඩි උනේ. දැන් මෙහෙම පරම්පරා 4ක් යටතේ මේවා තාක්ෂණික වෙනස්කම් වෙවි පරිවර්තනය වුණා. දැන් මුලින්ම පාවිච්චි වුණේ රික්තක නල කියන තාක්ෂණය. මුලින්ම පාවිච්චි වුණේ රික්තක නල කියන තාක්ෂණය. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර්, ඊට පස්සේ අනුකරිත පරිපත කියලා පොඩි චිප් එකකට ඩේටා දාන්න පාවිච්චි කළා. පොඩි නෙමෙයි, ඒ කියන්නේ චිප් එකකට ප්‍රෝග්‍රෑම් කරන්න පාවිච්චි කළා. ඊට පස්සේ ශුද්ධ පරිපත, ඒ කියන්නේ සිව්වෙනි පරම්පරාව මේ දවස්වල අපි පාවිච්චි කරන ලැබ් වල තියෙන ඒවා ශුද්ධ පරිපත. දැන් මෙහෙම පළමු පරම්පරාවේ රික්තක නල, දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස්, තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපත, හතරවෙනි පරම්පරාවේ ශුද්ධ පරිපත. මේවට කියන්නේ අනුකලිත පරිපත වලට ඉංග්‍රීසියෙන් කියන්නේ IC කියලා. ශුද්ධ පරිපත වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මයික්‍රෝචිප්ස් කියලා. රික්තක නල දැකලා තියෙනවද ඔයගොල්ලෝ? රික්තක නල. අනුකලිත පරිපත හරි. වැකියුම් ටියුබ්ස් කියන්නේ මෙන්න මේවට. මේවා ගොඩාක් රත් වෙනවා. මේවා එක කම්පියුටර් එකක ලක්ෂ ගාණක් තියෙනවා ඉස්සෙල්ලා. ඉතින් මේවා කැඩුනොත් වෙනස් කරන්න ඕනි. ඒ කැඩිච්ච එක මොකක්ද කියලා හොයාගන්න ගොඩක් කල් යනවා. ඉතින් එක එක ප්‍රශ්න තිබ්බා ඒ දවස් ඒ කම්පියුටර්ස් වල වර්ග අඩි 100ක පමණ ඒ කියන්නේ වර්ග ප්‍රමාණයක් ගන්නවා මේ එක කම්පියුටර් එකක්. ඒවා වල තිබ්බ CPU වල තාක්ෂණය තමයි මේ වැකියුම් ටියුබ්ස් නැත්නම් රික්තක නල තාක්ෂණය කියන්නේ. ආයි කියනවා නම් මේවා ගොඩක් රත් වෙනවා. පරිගණකයකට ලොකු ඉඩ ප්‍රමාණයක් යනවා. ඔන්න පොයින්ට්ස් මතක තියාගන්න හොඳේ. පළවෙනි පරම්පරාවේ පරිගණකවල ලක්ෂණ මම කියන්නේ භාවිතා වූ තාක්ෂණයේ වැකියුම් ටියුබ්ස් නැත්නම් රික්තක නල ගොඩක් රත් වෙනවා, වැඩි ඉඩ ප්‍රමාණයක් යනවා, නඩත්තු අසීරුයි, මේ වගේ ගැටලු තියෙනවා පළවෙනි පරම්පරාවේ පරිගණකවල.
ඊට පස්සේ දෙවෙනි පරම්පරාවේ පරිගණකවල භාවිතා වුණ එකක් තමයි මෙන්න මේ ට්‍රාන්සිස්ටර්ස් කියන්නේ. ට්‍රාන්සිස්ටර්ස් මේවා සාපේක්ෂ අරකට සාපේක්ෂව පරිගණකයේ කුඩයි නමුත් නඩත්තුවක් සීරුයි විශාලයි අරකට සාපේක්ෂව කුඩයි හැබැයි ප්‍රමාණයෙන් ටිකක් විශාලයි. ඊට පස්සේ integrated circuits IC මෙන්න මේවා මත පදනම් වූ තාක්ෂණයක් තුන්වෙනි පරම්පරාවේ පරිගණකවල තිබ්බා. මේවා කලින් පරම්පරා දෙකකටම වැඩිය කුඩයි. ඒ වුණාට රත් වෙනවා මේ වගේ ප්‍රශ්න තිබ්බා. රැගෙන යන්න පුළුවන්. මේවා වල හදන පරිගණක රැගෙන යා හැකි මට්ටමට ඒ කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට අලයි යන්න පුළුවන් මට්ටමේ පරිගණක නිර්මාණය වුණා තුන්වෙනි පරම්පරාවේදී. ඊට පස්සේ දැන් තියෙන්නේ මයික්‍රෝප්‍රොසෙසර්ස් මෙන්න මේ જાතියේ සර්කිට්ස් වලින් හදන කම්පියුටර්ස් මේවා ඉතා කුඩයි සැහැල්ලුයි කාර්යක්ෂමතාවය වැඩි කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද අපිට වැඩක් කරගන්න පුළුවන් ඉක්මන වැඩිමේකින් ඉතින් රත් වෙන්නේ නැහැ දැන් කම්පියුටර්ස් වල ලැබ් වල තියෙන මේවා Intel Core i7 මේ වගේ Intel Core i11 වෙනකන් දැන් තියෙනවා මේ දැන් අපි ඉන්නේ මෙන්න මේ හතරවෙනි පරම්පරාවේ හරිද ලියා ගන්න මාතෘකාව දාලා පරිගණක පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකය වරහන ඇතුලේ CPU නිපදවීම සඳහා භාවිතා කරන ලද පරිගණක පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකය වරහන් ඇතුලේ CPU නිපදවීම සඳහා භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව එය පරම්පරා 4කට වර්ග කළ හැක. භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව එය පරම්පරා 4කට වර්ග කළ හැක. ටීචර් ඔව් පද්ධතියේ හෙලෝ අයියෙන් කියනකො ඔයා කියන එක ඇහෙන්නේ නැහැ. ටීචර් ආයේ වගන්තිය කියන්න පුළුවන්ද? හරි කියන්නම්. පරිගණක පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකයට කියන අනිත් වචනේ මොකද්ද? CPU ඒක වරහන ඇතුලේ දාගන්න. නිපදවීම සඳහා පරිගණක පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකය වරහන ඇතුලේ CPU නිපදවීම සඳහා භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව එය පරම්පරා 4කට වර්ග කළ හැක. භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව එය පරම්පරා 4කට වර්ග කළ හැක. අංක 1 දාන්න. පළමු පරම්පරාව ඉරි කෑල්ලක් ගහලා ඉස්සරහ ලියන්න රික්තක නල. ඔයාලට print out වගේ අරගෙන අලවන්න පුළුවන් නම් රික්තක නලයක් YouTube එකේ මේ Google එකේ search කරලා නැත්නම් මම group එකට දාන්නම් රික්තක නල transistors අනුකලිත පරිපත ශුද්ධ පරිපත මේවල රූප 4ක් දාන්නම් ඔයාලට පුළුවන් නම් පොඩියට print out අරගෙන ඒවා මේ ඔය ඔතනම් අලව ගන්න. හොඳේ? එතකොට ඕගලන්ට මේවා අච්චු පොතේත් නෑ මේ අච්චු පොතේ තියෙනවා. මේ වැඩි පැහැදිලි රූප නෙමෙයි තියෙන්නේ. ඒ හින්දා මම හොඳ පැහැදිලි රූප ටිකක් අරන් දාන්නම්. ඔයාලට පුළුවන් නම් ඒවා මේ print out අරන් ඔතනින් අලව ගන්න.
මං ගෲප් එකට දාන්න හොඳේ. හරිද? ඔයා ලියාගත්තද? ඊට පස්සේ ඔන්න එක දැම්මා පළමු පරම්පරාව ඉරි කැල්ලක් දැම්මා රික්තක නල. ඊට පස්සේ රූල් 3ක් 4ක් වගේ ඉඳ තියන්න ඕගොල්ලෝ රූප අලවනවා නම් අලවන්න නැත්තම් ඉඳ තියන්න එපා. ඊට පස්සේ දෙක දැම්මා දෙවෙනි පරම්පරාව ඉරි කැල්ලක් ගැහුවා. දෙවෙනි පරම්පරාවේදී මොනවද පාවිච්චි වුණු තාක්ෂණය? ට්‍රාන්සිස්ටර්ස්. ට්‍රාන්සිස්ටර්ස් අකුරු දන්නේ නැත්තම් මේ ස්ක්‍රීන් එකේ තියෙනවා බලාගෙන ලියා ගන්න. ඕගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනව නේද? එදා එක්කිනෙට පෙවුන්නේ නැහැ. පෙවුන්නේ නැති වුණොත් මේ ලොග් අවුට් වෙලා ආයෙ ලොග් වෙන්න එතකොට පේනවා. ඊට පස්සේ තුන්වෙනි එක තෙවන පරම්පරාව අනුකලිත පරිපත. අනුකලිත පරිපතවල ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? IS integrated circuits. ඊට පස්සේ හතර සිව්වන පරම්පරාව නැත්නම් හතරවෙනි පරම්පරාව භාවිතා වූ තාක්ෂණය මොකද්ද? ඉරි කැලයක් ගහලා ඉස්සරහ ලියන්න. ශුද්‍ර පරිපත මයික්‍රෝචිප් microprocessor. ලියා ගන්න බැරි වෙච්ච අය ඉන්නවද? දැන් අපි ඉන්නේ මොන පරම්පරාවේද? හතරවෙනි පරම්පරාවේ. හරි. හතරවෙනි පරම්පරාවේ අපි ඉන්නේ. අපි පාවිච්චි කරන දේවල් තියෙන්නේ. ඕගොල්ලෝ දැක්කනේ දැන් රූප. මේ ටික පුළුවන් නම් ඕගොල්ලෝ print out අරගෙන පොතේ අලව ගන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙනවනේ. පළමු පරම්පරාව රික්තක නල. දෙවෙනි පරම්පරාව transistors. මේ වල ඉංග්‍රීසි වචනේ දාන්නම් මම. හොඳේ. පොඩ්ඩක්.
vacuum tubes. ඊට පස්සේ transistors. Integrated circuits. නැත්තම් ඒවට කියනවා ඊට පස්සේ මේකට කියනවා microprocessor. ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචන ටික ලියා ගන්න. vacuum tubes, vacuum tubes, transistors, ඊට පස්සේ integrated circuits ඒ කියන්නේ IC, ඊට පස්සේ microprocessor තමා සිව්වෙනි පරම්පරාවේ ශුද්ධ පරිබන්ධ කියන්නේ. ඔයගොල්ලෝ ලියාගත්තද ඉංග්‍රීසි වචනේ සිංහලයි ඔක්කොම ලියාගත්තද? තව වෙලාව ඕනිද? අකුරු ඉංග්‍රීසි වචන දන්නේ නැති අය ඉංග්‍රීසි වචන අච්චු පොතේ නැහැ. ඒ වුණාට ඔයගලන්ට මේව උමනා වෙනවා ඉස්සරහට එළව කරන්න හිම ඉන්නවා නම් දැන්ටම වචන හුරු කරගෙන තියාගන්න ඕනේ. හෙලෝ මං කියන එක ඇහෙනවද ඔයගලන්ට? Hello? තෙත්මි ලියලා ඉවරද? වෙලාව ඕනිද තව? වෙනුරි ලියලා ඉවරද? තව වෙලාව ඕනිද? පළමු පරම්පරාව භාවිතා වූ තාක්ෂණය රික්තක නල ඉංග්‍රීසියෙන් කියන්නේ vacuum tubes. ඒ වල රූපයක් තමයි මම මෙතන මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි පරම්පරාව භාවිතා වූ තාක්ෂණය transistors ඉංග්‍රීසියෙන් කියන්නේ transistorමයි. ඒ transistors වල රූපයක් තමයි මම මෙතන මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ තෙවන පරම්පරාව නැත්තම් තුන්වෙනි පරම්පරාව භාවිතා වූ තාක්ෂණය අනුකලිත පරිපත ඉංග්‍රීසියෙන් කියන්නේ integrated circuits ඉංග්‍රීසියෙන් කෙටි කරලා කියන්නේ IC කියලා. මේ IC වල රූපයක් තමයි
දාලා තියෙන්නේ. ඊට පස්සේ සිව්වන පරම්පරාව අපි ඉන්නේ දැන් මේ පරම්පරාවේ භාවිතා වන තාක්ෂණයේ ශුද්‍ර පරිපත ඉංග්‍රීසියෙන් කියන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර්. හරිද? මෙතනට එනකන් තේරුණාද? ඔව්. හරි. එහෙනම් අපි දැන් මෙතන ඉස්සරහට යමු හොඳේ. ඊට පස්සේ දාන මාතෘකාවක් අපි දැන් වෙන වෙනම මේ පරම්පරාව ගැන කතා කරන්න යන්නේ. පළමු පරම්පරාව. මාතෘකාවක් දාන්න පළමු පරම්පරාව. පළමු පරම්පරාව කියලා මාතෘකාවක් දාන්න. පළමු පරම්පරාව කියන එක හඳුන්වන කාල සීමාව තමයි 1940 ඉඳන් 1956 කියලා මේ දක්වන අවුරුදු 16ක කාලය තමයි පළමු පරම්පරාව කියලා අපි හඳුන්වන්නේ. පළමු පරම්පරාව වරහන් ඇතුලේ දාන්න 1940 ඉඳන් 1956 දක්වා. එක්දාස් නමසිය හතලිහේ ඉඳන් 1956 1940 ඉඳන් 1956 පළමු පරම්පරාව. හරි. දැන් මම ඒවලේ පරම්පරා ගැන කතා කරනකොටත් මේ ඒව ගැන කතා කළා. විදුලි පරිභෝජනය ගැන කතා කළොත් රික්තක නල විශාල ගාණක් 18000ක් වගේ තිබ්බලු එක පරිගණකයක. හරිද? තිබු අතර තාපය මැඩ පැවැත්වීම සඳහා සිසිලන පද්ධතියක් අවශ්‍ය කරුණලු. ඒ කියන්නේ අර රත් වෙනා වැඩිනේ. ඊට පස්සේ ඒව ස්ලෝ වෙනවා. ඒ හින්දා කූල් කරන සිස්ටම් එකකුත් වෙනම තිබ්බලු මේ. ඒ කියන්නේ ලොකුවට කූල් කරන සිස්ටම් එකක් බව තිබ්බලු. ඊට පස්සේ පරිගණකයේ ප්‍රමාණය ගත්තොත් කාමරයක් තරම් විශාල වුණාලු. කාමරයක් ප්‍රමාණයට විශාල වුණාලු. මේ ටික ලියා ගන්න ඕනේද? ඉන්න මං කිව්වට පස්සේ ලියා ගන්න ඕන ටික දෙන්නම්. ඊට පස්සේ ප්‍රමාණය කාමරයක් තරම් විතර විශාල වුණාලු. ක්‍රියාත්මක වීමේ වේගය මිලි තත්පර වලින් මනින ලදිලු. මිලි තත්පර වලින්ලු වේගෙ මැන්නේ. ඊට පස්සේ පිරිවැය ගැන කතා කළොත් නිෂ්පාදනය හා නඩත්තුවට විශාල පිරිවැයක් ගියාලු. දැන් වැකියුම් ටියුබ් එකක් එහෙම කැඩුනොත් එහෙම හොයන්න ටික වෙලාවක් යනවා. ඒ කියන්නේ 18000ක් අතරින් මොකද්ද කැඩුනේ කියලා හොයන්න ඕනේ. ඊට පස්සේ ඒ පරම්පරාවේ හැදුව කම්පියුටර්ස් තමා ENIAC, UNIVAC, EDVAC කියන්නේ. දැන් ඒ නම් තුන නම් මතක තියාගන්න ඕනේ. ENIAC, UNIVAC, EDVAC. හොඳද? පළමු පරම්පරාවේ පරිගණක ඔන්න දැන් විදුලි පරිභෝජනය ගත්තොත් විදුලිය අධික ලෙස භාවිතා වුණා. රික්තක නල 18000ක් පමණ පාවිච්චි වුණා. පරිගණකයේ ප්‍රමාණය ගත්තොත් කාමරයක ගාන දැන් සාමාන්‍ය අපි කියන්නේ වර්ග අඩි 100ක ප්‍රමාණයක් විතර ලොකු උණයි කියලා. විශාල උණයි කියලා. ක්‍රියාත්මක වීමේ වේගය මිලි තත්පර වලින් ලුනේ. නිෂ්පාදනය හා නඩත්තුව සඳහා විශාල පිරිවැයක්. ලොකු මුදලක් යනවලු මේවා නිෂ්පාදනය කරන්නයි නඩත්තු කරන්නයි. නඩත්තු කිරීම අනික අසීරුයි. දැන් මේක නැති වුණාට ඕගොල්ලෝ මතක තියාගන්න එක තැනක ඉඳන් තව තැනකට ගෙනියන්න බෑ ඒවා. ඒ පරිගණක
මෙවැනි පරිගණක සඳහා උදාහරණ තමා ENIAC, UNIVAC, EDVAC. හරිද? හරි. දැන් ලියන්න. දාන අර මාතෘකාව දැම්මනේ. එතනින් පස්සේ ඔන්න මම දැන් කියන ටික ලියන්න. තරුවක් දාන්න. තරුවක් දාලා ලියන්න. රික්තක නල විශාල ප්‍රමාණයක් වරහන් ඇතුලේ 18000ක් 18000 ලියන්න දන්නව නේද? 18.3යි. රික්තක නල විශාල ප්‍රමාණයක් වරහන් ඇතුලේ 18000ක් 18.3ක් තිබූ අතර ඒවායින් පිටවන තාපය රික්තක නල විශාල ප්‍රමාණයක් වරහන් ඇතුලේ 18000ක් තිබූ අතර ඒවායින් පිටවන තාපය මැඩ පැවැත්වීම සඳහා තාපයේ මැඩ පැවැත්වීම සඳහා සිසිලන පද්ධතියක් අවශ්‍ය විය. කූලින් සිස්ටම්. සිසිලන පද්ධතියක්. වරහන් ඇතුලේ දාන්න කූලින් සිස්ටම්. කූලින් COOLING cooling system SYSTEM cooling system සිසිලන පද්ධතියක් අවශ්‍ය විය. මෙහි විශාල විදුලි පරිභෝජනයක් සිදුවිය. මෙහි විශාල විදුලි පරිභෝජනයක් සිදුවිය. මෙහි විශාල විදුලි පරිභෝජනයක් සිදුවිය. ඊට පස්සේ තව තරුවක් දාලා රූලක් ඇරලා ලියන්න. රූලක් ඇරලා තව තරුවක් දාලා ලියන්න. කාමරයක් තරම් විශාල විය. කාමරයක් තරම් විශාල විය. කාමරයක් තරම් විශාල විය. කාමරයක් තරම් විශාල විය. වරහන් ඇතුලේ දාන්න වර්ග අඩි 100ක්. කාමරයක් තරම් විශාල විය. වරහන් ඇතුලේ දාන්න වර්ග අඩි 100ක්. මෙහි වේගය මිලි තත්පර වලින්. මෙහි වේගය මිලි තත්පර වලින් මනින ලදී. මෙහි වේගය මිලි තත්පර වලින් මනින ලදී. milliseconds for milliseconds. milliseconds කියන්නේ ms milliseconds ms. මෙහි වේගය මිලි තත්පර වලින් මනින ලදී. රූලක් ඇරලා තව තරුවක් දාලා ලියන්න. නිෂ්පාදනය හා නඩත්තුව සඳහා රූලක් ඇරලා තව තරුවක් දාලා ලියන්න. නිෂ්පාදනය හා නඩත්තුව සඳහා
නිෂ්පාදනය හා නඩත්තුව සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවිය. නිෂ්පාදනය හා නඩත්තුව සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවිය. නිෂ්පාදනය හා නඩත්තුව සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවිය. ඊට පස්සේ රූලක් ඇරලා එක්සාම්පල් EX කියලා දාලා උදාහරණ ටික යටට ලියන්න. ENIAC 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 ඊළඟ රූලේ UNIVAC 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 UNIVAC. It was a EDVAC ඊළඟ රූලේ EDVAC EDVAC EDVAC. හරිද? දැන් ඔන්න පළවෙනි පරම්පරාවේ පරිගණක ගැන කියලා ඉවරයි. දැන් එනවා අපි දෙවෙනි පරම්පරාවට. දෙවෙනි පරම්පරාව කියලා දාන්න මාතෘකාවක්. දෙවැනි පරම්පරාව කියලා මාතෘකාවක් ගහලා වරහන් ඇතුලේ දාන්න 1956 ඉඳන් 1963 දක්වා කාලය තමයි අපි දෙවැනි පරම්පරාව ලෙස හඳුන්වන්නේ. දෙවැනි පරම්පරාව 1956 ඉඳන් 1963 1956 ඉඳන් 1963. දැන් පළමු පරම්පරාවට සාපේක්ෂව කුඩයිලු අඩු විදුලි පරිභෝජනයන්ලු කළේ ප්‍රමාණිනුත් කුඩයි සාපේක්ෂව කුඩයි ක්‍රියාත්මක වීමේ වේගය මයික්‍රෝ තප්පර වලින් සිද්ධ වුණා. පිරිවැය මිලදී ගැනීමට විශාල ඒ කියන්නේ ඒ පරිගණකයක් මිලදී ගැනීමට විශාල පිරිවැයක් දරන්න සිදු වුණාලු. ඒ කාලේ මේ තාක්ෂණය යොදාගෙන හැදපු හොඳ කම්පියුටර්ස් තමයි IBM 7030 නැත්නම් තව එකක් තමයි CDC 1604 කියන්නේ. හරිද? පළමු පරම්පරාවට සාපේක්ෂව අඩු විදුලි පරිභෝජනයක් සිදු කළා. පළමු පරම්පරාවට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩයි වේගය මයික්‍රෝ තත්පර වලින් මැන්නා. පිරිවැය මිලදී ගැනීමට විශාල පිරිවැයක් ගියාලු. ඒ පරම්පරාවේ හදපු කම්පියුටර්ස් තමයි IBM 7030 CDC 16.04 කියන්නේ. හරිද? ලියන්න. දෙවැනි පරම්පරාව කියලා දැම්ම මාතෘකාව ලිව්ව කාලේ 1956 ඉඳන් 1963 දක්වා කියලා. ඊට පස්සේ රූලක් කරලා තරුවක් දාලා ලියන්න. භාවිතා කරන ලද තාක්ෂණය ට්‍රාන්සිස්ටර්ස්. භාවිතා කරන ලද තාක්ෂණය ට්‍රාන්සිස්ටර්ස්. අපි පළවෙනි එකේ මෙන්න මෙහෙම ලිව්ව නැති වුණාද කොහෙද? අට අමතක වුණාද කියලා කියන්නේ. අපි පළවෙනි පරම්පරාවේ යටින් ලිව්ව නෑ නේද තාක්ෂණයේ භාවිතාවිත්ත. භාවිතා වුණ තාක්ෂණයේ පළමු පරම්පරාවේ අර මාතෘකාව යටින් ඔයගලන්ට ඉඩ තියෙනවා ලියන්න නැත්නම් අපි උඩත් ලිව්වා ඒක.
පළමු පරම්පරාව කියලා අර මාතෘකාව දැම්මට යටින් රූල් ලියන්න පුළුවන් නම් භාවිතා වූ තාක්ෂණය රික්තක නල කියලා වැකියුම් ටියුබ්. ඊට පස්සේ දෙකේ යටින් තරුවක් දාලා උන්න ලියනවා භාවිතා කරන ලද තාක්ෂණය ට්‍රාන්සිස්ටර්ස්. ඊට පස්සේ රූලක් කැරලා තරුවක් දාලා ලියන්න පළමු පරම්පරාවට සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුයි. 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 තුන්වෙනි පොයින්ට් එක රූලක් ඇරලා තරුවක් දාලා ලියන්න. පළමු පරම්පරාවට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩයි. පළමු පරම්පරාවට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩයි. ටීචර් ඔව් දෙවෙනි වාක්‍ය පොඩ්ඩක් කියනවද? හරි. පළවෙනි එක මොකක්ද ඔයා ලිව්වේ? ඒක භාවිතා කරන ලද හයියෙන් කියන්නකෝ. භාවිතා කරන ලද තාක්ෂණය ට්‍රාන්සිස්ටර්. හරි. භාවිතා කරන ලද තාක්ෂණය ට්‍රාන්සිස්ටර්ස්. දෙවෙනි පොයින්ට් එක පළමු පරම්පරාවට සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුයි. පළමු පරම්පරාවට සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුයි. පළමු පරම්පරාවට සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුයි. තුන්වෙනි වාක්‍ය පළමු පරම්පරාවට සාපේක්ෂව පරිගණකයේ ප්‍රමාණය කුඩයි. පළමු පරම්පරාවට සාපේක්ෂව පරිගණකයේ ප්‍රමාණය කුඩයි. හරිද? ලියාගත්තද? ලියාගන්න බැරි වෙච්ච කෙනාට ඔව් ටීචර්. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ක්‍රියාත්මක වීමේ වේගය මයික්‍රෝ තත්පර වලින් මනින ලදී. 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 ඊළඟ පොයින්ට් එක රූලක් කරලා තරුවක් දාලා ලියන්න. මිලදී ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවිය. මිලදී ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවිය. මිලදී ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවිය.
මිලදී ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවිය. හරිද? ඊට පස්සේ රූලක් කරලා example ex කියලා දාලා යටින් ලියා ගන්න මේ උදාහරණ දෙක යටට ලියන්න. IBM 70යි 30. IBM 70යි 30. IBM 70යි 30. ඊළඟ රූල ලියන්න CDC ඔයාලට මං කියන එක ඇහෙනවද මෙහි වැස්ස CDC 16.4 CDC 16.4 හරිද ලියාගත්තද මගේ අරච්චා ඉන්නවද තව වෙලාව ඕනිද ලියාගත්ත නේද ඔක්කොමලා හරි ඊළඟ මාතෘකාව දාන්න තුන්වෙනි පරම්පරාව භාවිතා වූ කාලේ තමා 1964 ඉඳලා 1971 දක්වා ඒක ඉස්සරහින් වරහණක් දාලා දාන්න තුන්වන පරම්පරාව 1964 ඉඳලා 1971 දක්වා හරිද මේ පරම්පරාවේදී භාවිතා වූ තාක්ෂණය තමා අනුකලිත පරිපත integrated circuits නැත්නම් අපි කියනවා IC කියලා. විදුලි පරිභෝජනය ඔන්න හැම මතක තියාගන්න උඩ ඉඳන් යටට යනකොට විදුලි පරිභෝජනය අඩු වෙනවා. එන්න අඩු වෙනවා. දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. තුන්වෙනි පරම්පරාවේ විදුලි පරිභෝජනය දෙවෙනි එකට වැඩිය අඩුයිලු. ප්‍රමාණයත් දෙවෙනි එකට වැඩිය අඩුයිලු. නැනෝ තත්පර වලින් මනින ලදිලු. නැනෝ තත්පර වලින් මැන්නලු. ඊට පස්සේ පිරිවැය දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය අඩුයිලු. ඊට පස්සේ IBM 360යි CDC 6600යි කියන මේ පරිගණක දෙක තමයි ඒ කාලේදී හතපු හොඳම පරිගණක දෙකක්. හරි. ඊට පස්සේ දැන් මාතෘකාව දැම්මනේ ඔයගොල්ලෝ තුන්වෙනි පරම්පරාව කියලා. තුන්වෙනි පරම්පරාව කාලේ 1964 ඉඳලා 1971 දක්වා ඔන්න රූලක් කරලා පළවෙනි තරුව දාලා ලියා ගන්න. භාවිතා වුණු තාක්ෂණය අනුකලිත පරිපත භාවිතා කරන ලද තාක්ෂණය අනුකලිත පරිපත වරහණ ඇතුලේ මෙතන මේ ඔයාලට තියෙනවා අකුරු දන්නේ නැත්නම් බලාගෙන ලියන්න integrated circuits භාවිතා කරන ලද තාක්ෂණය අනුකලිත පරිපත integrated circuit නැත්නම් IC capital IC ලියා ගන්න IC වේ භාවිතා කරන ලද තාක්ෂණය අනුකලිත පරිපත integrated circuits IC වේ භාවිතා කරන ලද තාක්ෂණය අනුකලිත පරිපත integrated circuits
අකුරු හරිද කියලා බලා ගන්න. I N T E G R A T E D ඊට පස්සේ circuits C I R C U I T S integrated circuits. ඒකට කෙටි වචනේ තමයි IC. අනුකලිත පරිපත වේ. ඊට පස්සේ රූලක් ඇරලා තරුවක් දාලා ලියන්න. විදුලි පරිභෝජනය දෙවැනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. විදුලි පරිභෝජනය දෙවැනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. මේක තව විනාඩි 10කින් මේ ටයිම් අවුට් එකක් යනවා. එතකොට ඔයගොල්ලෝ ආයෙ ලොග් ඉන්න. දෙවැනි පරම්පරාවට සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුයි. දෙවැනි පරම්පරාවට සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුයි. දෙවැනි පරම්පරාවට සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුයි. තුන්වෙනි පොයින්ට් එක දාලා ලියා ගන්න. දෙවැනි පරම්පරාවට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩයි. 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 ඊට පස්සේ ඊළඟ තරුව දාලා ලියා ගන්න. වේගය නැනෝ තත්පර වලින් මනින ලදී. 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 ඊළඟ පොයින්ට් එක දාලා ලියන්න. දෙවැනි පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට දෙවැනි පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය අඩු විය. දෙවැනි පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය අඩු විය. දෙවැනි පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය අඩු විය.
හරිද? ඊට පස්සේ යටින් example ex කියලා දාලා යටට ලියන්න IBM 360 IBM 360 CDC ඊළඟ රූලේ CDC 6600 CDC 6600 හරිද? ලියාගත්තද? ලියාගන්න බැරි වුණා ඉන්නවද? කාට හරි ලියාගන්න බැරි වුණාද? ඔක්කොමලා ලියාගත්තා නේද? හරි. අපි ඊළඟ පරම්පරාවට යමු. දාන මාතෘකාව 4 වෙනි පරම්පරාව. 4 වෙනි පරම්පරාව. කාල සීමාව 1971 සිට මේ දක්වා. 4 වෙනි පරම්පරාව කාල සීමාව තමා ඉස්සරහින් ලියන්න වරහන් ඇතුලේ 1971 සිට මේ දක්වා. 4 වෙනි පරම්පරාව වරහන් ඇතුලේ දාලා ලියන්න 1971 සිට මේ දක්වා. භාවිතා වූ තාක්ෂණය තමා මයික්‍රෝ ප්‍රොසෙසර්. ලියන්න එපා අහන් ඉන්න. භාවිතා වූ තාක්ෂණය මයික්‍රෝ ප්‍රොසෙසර්. මේ යට රූපේ තියෙනවා. ඊට වැඩිය ලස්සන රූපයක් තියෙනවා මෙතන. මේක මෙන්න මේක මයික්‍රෝ ප්‍රොසෙසර්. භාවිතා වූ තාක්ෂණයේ මයික්‍රෝ ප්‍රොසෙසර්. පරිගණකවල ප්‍රමාණය තෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව ඉතා කුඩයිලු. තුන්වෙනි හෙලෝ හරි. භාවිතා වූ මොකද්ද? භාවිතා වූ තාක්ෂණය මයික්‍රෝ ප්‍රොසෙසර්. ශුද්‍ර පරිපථ. ශුද්‍ර කියන එකේ තේරුම දන්නව නේද? මයික්‍රෝ කුඩයි. ඉතා කුඩා පරිපථ තමයි මේවට පාවිච්චි කරුනේ. විදුලි පරිභෝජනය කලින් පරම්පරාවට වැඩිය අඩුයිලු. දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව කියන්නේ තුන්වෙනි පරම්පරාවට සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුයි. පරිගණකයේ ප්‍රමාණය තුන්වෙනි පරම්පරාවට වැඩිය ඉතා කුඩයිලු. ක්‍රියාත්මක වීමේ වේගය පිකෝසෙකන්ඩ්ස් හා MIPS මේ තියෙන million of interaction per seconds. තත්පරයකට මිලියනයක් interaction ක්‍රියාත්මක වෙනවලු. තත්පරයකට මිලියනයක්. ඊට පිරිවැය තෙවන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය ඉතා අඩුයිලු. තුන්වෙනි පරම්පරාවේ පරිගණකයන් මිලදී ගන්නවට වැඩිය පිරිවැය ඉතා අඩුයිලු.
මෙවැනි පරිගණක සඳහා උදාහරණ නූතන භාවිතා කරන පරිගණක වේ. ඒ කියන්නේ අපි පාවිච්චි කරන දැන් Dell i7 i11 ඔහොම තියෙනවානේ. HP ROG මේ වගේ Apple computers මේ ඔක්කොමලා අයිති වන්නේ හතරවෙනි පරම්පරාවට. හරිද? දැන් ලියා ගන්න. හතරවෙනි පරම්පරාව කාල සීමාව 1971 සිට මේ දක්වා 1971 සිට මේ දක්වා ඊට පස්සේ රූලක් ඇරලා පළවෙනි පොයින්ට් එක දාලා අපි ඉන්දිය හතරවෙනි පරම්පරාව ගැන කතා කර කර හතරවෙනි පරම්පරාව කියලා මාතෘකාව දාලා ඉස්සරහින් ලියන්න 1971 සිට මේ දක්වා ඊට පස්සේ පළවෙනි පොයින්ට් එක ලියා ගන්න රූලක් ඇරලා තරුවක් දාලා භාවිතා කරන ලද තාක්ෂණය භාවිතා කළ තාක්ෂණය ශුද්‍ර පරිපත වරහන් ඇතුලේ මයික්‍රෝ ප්‍රොසෙසර් භාවිතා කරන ලද තාක්ෂණය ශුද්‍ර පරිපත මයික්‍රෝ ප්‍රොසෙසර් වේ. භාවිතා කරන ලද තාක්ෂණය ශුද්‍ර පරිපත මයික්‍රෝ ප්‍රොසෙසර් වේ. භාවිතා කරන ලද තාක්ෂණය ශුද්‍ර පරිපත වේ. මයික්‍රෝ ප්‍රොසෙසර් වරහන් ඇතුලේ මයික්‍රෝ ප්‍රොසෙසර් අකුරු බලා ගන්න PROCESSORS මා ශුද්‍ර පරිපත වේ. හරිද? ඊට පස්සේ රූලක් ඇරලා තව තරුවක් දාලා ලියන්න. තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. අර කැමරා ඔන් කරන් ඉඳපු අය ඔන් කරගන්නකො. එතකොට මට ඕගොල්ලන්ගේ වේගය බලා ගන්න පුළුවන් ලියන ස්පීඩ් එක. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක දාලා ලියා ගන්න. විදුලි පරිභෝජනය තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. විදුලි පරිභෝජනය තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. විදුලි පරිභෝජනය තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. තෙවැනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. පරිගණකයේ ප්‍රමාණය තෙවන පරම්පරාවට සාපේක්ෂව ඉතා කුඩයි. පරිගණකවල ප්‍රමාණය තෙවන පරම්පරාවට සාපේක්ෂව ඉතා කුඩයි.
පරිගණකවල ප්‍රමාණය තෙවන පරම්පරාවට සාපේක්ෂව ඉතා කුඩයි. හරිද? ඊළඟ පොයින්ට් එක දාලා ලියා ගන්න. පිකෝ තත්පර වලින්. පිකෝ තත්පර වලින්. පිකෝ තත්පර වලින් හා පිකෝ තත්පර වලින් හා MIPS MIPS වරහන් ඇතුලේ තත්පරයට උපදෙස් මිලියනයක් තත්පරයට උපදෙස් මිලියනයක් තත්පරයට උපදෙස් මිලියනයක් තත්පරයට උපදෙස් මිලියනයක් වරහන් වහලා වරහන් වහන කලින් ඔයගලන්ට පුළුවන් මේ ඉංග්‍රීසි වචන ලියා ගන්න ඔයගලන්ගේ අච්චුපතේ තියෙනවා million of interaction per second million of interaction per second තත්පරයට උපදෙස් මිලියනයක් තත්පරයට උපදෙස් මිලියනයක් තත්පරයට උපදෙස් මිලියනයක් million interaction per second million interaction per second පිකෝ තත්පර වලින් හා MIPS වරහන් ඇතුලේ ලියනවා තත්පරයට උපදෙස් මිලියනයක් ඒක ඉංග්‍රීසි තේරුම million of interaction per second වලින් ක්‍රියාත්මක වේගය මනිනු ලැබේ වලින් ක්‍රියාත්මක වන වේගය මනිනු ලැබේ වලින් ක්‍රියාත්මක වේගය මනිනු ලැබේ ඊට පස්සේ රූලක් කරලා ඊළඟ පොයින්ට් එක දාලා ලියා ගන්න තෙවැනි පරම්පරාවට නැත්නම් තුන්වෙනි පරම්පරාවට සාපේක්ෂව තුන්වන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය ඉතා අඩුයි. තුන්වන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය ඉතා අඩුයි. තුන්වන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය ඉතා අඩුයි. තුන්වන පරම්පරාවට සාපේක්ෂව මිලදී ගැනීමට අවශ්‍ය පිරිවැය ඉතා අඩුයි. ඊළඟ රූලේ EX example කියලා දාලා ලියන්න නූතනයේ භාවිතා වන පරිගණක. නූතනයේ භාවිතා වන පරිගණක. නූතනයේ භාවිතා වන පරිගණක
Dell i7, DELL i7, Dell i7, HP, මොකද්ද? HP, ROG, ROG කියන හොඳ ගේමින් ලැප්ටොප්ස්. ROG. හරි. ඔන්න පරම්පරා ගැන 4 ගැන කිව්වා. හරි. දැන් මම ඔන්න ප්‍රශ්න අහන්නයි යන්නේ පරම්පරා 4 ගැන. පළමු පරම්පරාව. පළමු පරම්පරාවේ දැන් ඔක්කොමලා මයික් ඔන් කරලා කතා කරන්න ඕනි. පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා වූ තාක්ෂණය මොකක්ද? රික්තක නල. පළමු පරම්පරාවේ ලක්ෂණ ටිකක් කියන්න. දැන් මේක බලාගෙන කියන්න එපා. පොත් බලන්නත් එපා ඉතින්. කැමරා ඔන් කරන්න. මේ ඉස්සරහ බලාගෙන කතා කරන්න. දැන් මතක් කරන්න පාඩම් වෙන ඒවත් වෙන්න ඕනේ. පෙත්මි, මලින්දු, දිනිති, වෙනුරි. කැමරා ඔන් කරන්න, ඉස්සරහ බලාගන්න. මාත් එක්ක කතා කරමු. හරිද? පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා වූ තාක්ෂණය මොකක්ද දැන්? රික්තක නල. රික්තක නල. කොදිනිති? හරි. භාවිතා වූ තාක්ෂණය රික්තක නල. දැන් මේ පරම්පරාවේ පරිගණකවල තාපය පිටවීම වැඩි, අර රස්නේ පිට වෙනවා වැඩි මේ කම්පියුටර්ස් වලින්. ඒ හින්දා වෙනම කූලින් සිස්ටම් එකක් තියෙනවයි කියලා කිව්වා මතකද? මතකද? කූලින් සිස්ටම් එක. රත් වෙන රස්නේ අයින් කරන්න වෙනම කූලින් සිස්ටම් එකක් තියෙනවා කම්පියුටර් එකේ. ප්‍රමාණේ වර්ගමීටර් වර්ග අඩි 100ක්. සාමාන්‍යයෙන් කාමරයක වගේ ප්‍රමාණයක් ලොකුයි මේ කම්පියුටර් එක. හරිද? ඊට පස්සේ තව මොනවද කිව්වේ? කෝ කියන්නේ ඉක්මනට මතක් කරන්න. වේගය කොහොමද මනින්නේ? මිලි තත්පර වලින්. හරිද? දැන් හොරාට කට්ටියම පොත දිහා බලනවා. මිලි තත්පර වලින් වේගය මනින්නේ. හරිද? ඊට පස්සේ නඩත්තුව කොහොමද? නඩත්තුවයි නිෂ්පාදනය සඳහා පිරිවැය ගොඩක් ගියා. සල්ලි ගොඩක් යනවා. පිරිවැය සල්ලි ගොඩාක් යනවා නඩත්තු කරන්නයි හදන්නයි මේ කම්පියුටර්ස්. ඒවට උදාහරණ තමයි ANIVAC, UNIVAC, EDVAC කියන්නේ. හරිද? ඊට පස්සේ අපි යනවා දෙවෙනි පරම්පරාවට. දෙවෙනි පරම්පරාවේ පරිගණකවල භාවිතා වූ තාක්ෂණය මොකක්ද? මොකද්ද භාවිතා වූ තාක්ෂණය? අන්මියුට් කරලා කතා කරන්න. ट्रांसिस्टर्स. හරි. ट्रांसिस्टर्स පාවිච්චි උනේ විදුලි පරිභෝජනය
පළමු පරම්පරාවට සාපේක්ෂව අඩුයි. පරිගණකයේ ප්‍රමාණය පළමු පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ක්‍රියාත්මක වේගය මයික්‍රෝ තත්පර වලින් මනින ලදී. මයික්‍රෝ තත්පර වලින් මැන්නේ වේගයේ ඊට පස්සේ මිලදී ගැනීමට විශාල පිරිවැයක් මිලදී ගැනීමට සිදු වුණාලු. ඒ පරිගණක සඳහා උදාහරණ තමා IBM 7030 CDC 16.04 කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ එනවා තුන්වෙනි පරම්පරාවට. තුන්වෙනි පරම්පරාවේ භාවිතා වූ තාක්ෂණය මොකද්ද? අනුකලිත පරිපත. අනුකලිත පරිපත ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද ඒකට? වෙන කවුරු හරි කියන්න. අනුකලිත පරිපත වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? අනුකලිත පරිපත වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? Teacher, ඔව්. integrated circuit. හරි. integrated circuits. ඒකේ කෙටි කරලා කියන්නේ කොහොමද? වෙනරු කියන්න මට. integrated circuits වලට කෙටි කරලා කියන්නේ කොහොමද? අහන් ඉඳියේ නැද්ද? කියන්නකෝ. IC integrated circuits IC නැත්නම් මොකක්ද සිංහලෙන් කියන්නේ අනුකලිත පරිපත තමා මොන පරම්පරාවේද පාවිච්චි කළේ පෙත්මි දෙවන පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවේ හරිද දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස් තුන්වෙනි පරම්පරාවේ පටලවන්න බෑ මතක තියෙන්න ඕනේ හරියට තුන්වෙනි පරම්පරාවේ තමයි IC නැත්නම් අනුකලිත පරිපත නැත්නම් ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් කියන ඒවා පාවිච්චි කළේ. හරිද? අර දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩායි විදුලි පරිභෝජනය අඩුයි. හරිද? වේගය මොනවා වලින්ද මැන්නේ? වේගය මැන්නේ නැනෝ සෙකන්ඩ්ස් වලින්. හරි නේද? වේගය මැන්නේ නැනෝ සෙකන්ඩ්ස් වලින්. ඔව් නැනෝ සෙකන්ඩ්ස් වලින් පිරිවැය අඩුයිලු. ඒ කියන්නේ ඒ කම්පියුටර් එකක් ගන්න යන මුදල කලින් පරම්පරාවට වැඩිය අඩුයි. උදාහරණ තමයි IBM 360 CDC 6600. ඊට පස්සේ හතරවෙනි පරම්පරාව ආවා. හතරවෙනි පරම්පරාව කියන්නේ මේ අපි දැන් පාවිච්චි කරන කම්පියුටර්ස් ගැන භාවිතා කරන ලද තාක්ෂණය මොකද්ද? මොකද්ද? අයගන් ශුද්ධ පරිපත ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? මයික්‍රෝ ප්‍රොසෙසර්. හරිද? පරිගණකයේ ප්‍රමාණය කලින් පරම්පරා සියල්ලටම වැඩිය ඉතාමත් කුඩායි. වේගය පිකෝ සෙකන්ඩ්ස්. තත්පරයට මිලියනයක ඉන්ට්‍රොඩක්ෂන් තත්පරයට මිලියනයක උපදේශ ක්‍රියාත්මක කරනවලු. තෙවන පරම්පරාවට සාපේක්ෂව අවශ්‍ය පිරිවැය මිලදී ගන්න යන මුදල අඩුයිලු. උදාහරණ තමා මේ කාලේ තියෙන කම්පියුටර්ස්. හරි. දැන් අපි පරම්පරාවල් ගැන කිව්වා. ඊළඟ සතියේ හරියට මතක තියෙන්න ඕනේ මේවා ගැන. මම හරි අහනවා හොඳේ. පළවෙනි පරම්පරා හතරම ගැන විස්තර අහනවා එක්කෙනෙක්ගෙන්. හරිද? ඊට පස්සේ මිලි තත්පර මයික්‍රෝ නැනෝ පිකෝ මෙන්න මේ chart එක අඳ ගන්න ඕනි. අඳගෙන මේ විදිහටම පාට කරන්නත් ඕනේ. මේ ඊතලයේ මෙතනින් දාන්න නැතුව පැත්තෙන් දැම්මට කමක් නැහැ. හරිද? මිලි තත්පර එකක් කියන්නේ තත්පරයකින් 1000න් පංගුවක්. මයික්‍රෝ තත්පර එකක් කියන්නේ තත්පරයකින්
ලක්ෂයකින් පංගුවක් ලක්ෂයකින් නෙමෙයි මිලියනයකින් පංගුවක් නැනෝ තත්පර කියන්නේ ලක්ෂ කෝටි 10ක්. ඔයගොල්ලෝ ඒවා ලියන්න ඕනේ නැහැ මේ බින්දු ගාන ගණන් කරලා ලියා ගන්නකො එතකොට හරි. මිලි තත්පර, මයික්‍රෝ තත්පර, නැනෝ තත්පර, පිකෝ තත්පර. ඒ කියන්නේ කාලය අඩුයි වේගය වැඩි වෙනවා. මේ chart එක අච්චුපතේ තියෙනවා. ඕගොල්ලෝ රූල් 10ක් විතර ඉඳ තියාගන්න. ඒක අඳින්න ඕනේ, ඇඳලා පාට කරන්නත් ඕනි. මට මලින්දු එව්වේ නැහැ ගිය සතියේ නෝට් එක යවන්න ඕනි. හොඳේ. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. අපි ඒකට කියනවා clock speed එක කියලා. ස්පන්දක වේගය. ලෙස හඳුන්වන මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. යනු තත්පරයකදී ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන උපදේශ ප්‍රමාණය තමයි අපි මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය කියලා හඳුන්වන්නේ. තත්පරයකදී ක්‍රියාත්මක වන වේගය. ඊට පස්සේ දැන් ඒක මනින ඒකකය තමයි හර්ට්ස් කියන්නේ. හර්ට්ස්. හරිද? නවීන පරිගණකවල වේගය සඳහා මෙගාහර්ට්ස්, ගිගාහර්ට්ස් මේ වගේ එකක භාවිතා කරනවලු. ඊට පස්සේ දාන්න පොඩි මාතෘකාවක් මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. හරිද? දැන් මොකද්ද clock speed එක කියන්නේ? ඒකටමයි. ස්පන්දක වේගය සිංහලෙන් කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය කියන්නේ තත්පරයකදී ක්‍රියාත්මක වන උපදේශ ප්‍රමාණය. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය කියලා දාන්න මාතෘකාවක්. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය කියලා මාතෘකාවක් ගහලා මම කියන ඒවා ලියා ගන්න තරු දදා පල්ලෙහාට. ස්පන්දක වේගය clock speed. ස්පන්දක වේගය clock speed. ස්පන්දක වේගය clock speed. ලෙස හැඳින්වෙන මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය කියලා මාතෘකාවක් දාලා පළවෙනි පොයින්ට් එක විදිහට මේක ලියා ගන්න. ස්පන්දක වේගය. ස්පන්දක වේගය කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ clock speed. ලෙස හැඳින්වෙන මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය යනු තත්පරයක් තුලදී ක්‍රියාත්මක කරනු ලබන උපදේශ ප්‍රමාණයයි. ස්පන්දක වේගය clock speed ලෙස හැඳින්වෙන මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය යනු මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය යනු තත්පරයක් තුලදී ක්‍රියාත්මක කරනු ලබන උපදේශ ප්‍රමාණයයි. තත්පරයක් තුලදී ක්‍රියාත්මක කරනු ලබන උපදේශ ප්‍රමාණයයි. දැන් මේ ප්‍රමාණ ඒ කිව්ව කතන්දරේ තේරුණාද ඔයගලන්ට? තත්පරයකදී කොච්චරක් කමාන්ඩ්ස් රන් වෙනවද කියලා. අපි දෙන කොච්චරක් ඉන්ට්‍රොඩක්ෂන් රන් වෙනවද කියන එක තමයි මධ්‍ය සැකසුම් ඒකකයේ ස්පීඩ් එක කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟ තරුව දාලා ලියන්න. එහි වේගය මැනීමට එහි වේගය
මැනීමට hertz hertz එහි වේගය මැනීමට hertz hertz සිංහලෙන් ලියලා ඉංග්‍රීසියෙන් ලියා ගන්න ඉංග්‍රීසි වචනේ H E R T Z ඉරි කැලක් ගහලා H Z H E R T Z ඉරි කැලක් ගහලා H Z යන ඒකකය භාවිතා කරයි යන ඒකකය භාවිතා කරයි ඊට පස්සේ ඊළඟ දරුව දාලා මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මැනීම සඳහා නැත්නම් නෑ එහි වේගය මැනීම සඳහා එහෙම නිකන් කිව්වේ එහි වේගය මැනීම සඳහා hertz වරහන් ඇතුලේ H E R T Z ඉරි කැලක් ගහලා H Z යන ඒකකය භාවිතා කරයි ඊළඟ පොයින්ට් එක දාලා ලියා ගන්න නවීන පරිගණකවල වේගය මැනීම සඳහා මෙගාහර්ට්ස් ගිගාහර්ට්ස් නවීන පරිගණකවල වේගය මැනීම සඳහා නවීන පරිගණකවල වේගය මැනීම සඳහා නවීන පරිගණකවල වේගය මැනීම සඳහා මෙගාහර්ට්ස් මෙගා M E G A H E R T Z ඉරි කැලක් ගහලා capital M capital H simple Z වරහන් වහන් නවීන පරිගණකවල වේගය මැනීම සඳහා මෙගාහර්ට්ස් වරහන් ඇතුලේ M E G A H E R T Z ඉරි කැලක් ගහලා capital M capital H simple Z වරහන් වහලා හෝ gigahertz වරහන් ඇතුලේ දාන්න G I G A G I G A H E R T Z G I G A H E R T Z ඉරි කැලක් ගහලා capital G capital H simple Z gigahertz G I G A H E R T Z ඉරි කැලක් ගහලා capital G capital H simple Z යන ඒකකය භාවිතා කරනු ලැබේ යන ඒකකය භාවිතා කරනු ලැබේ ඊට පස්සේ රූල් 7ක් 8ක් විතර තියන්න මෙන්න මේ chart එක අඳ ගන්න කිලෝහර්ට්ස් සමානයි කිලෝහර්ට්ස් කියන එක ලියන්නේ k මොකද 1යි k අකුරයි z අකුරයි ඒ කියන්නේ 1000යි hertz h z ඊට පස්සේ මෙගාහර්ට්ස් කියන්නේ 1යි m z ඒ කියන්නේ ලක්ෂයයි hertz ඊට පස්සේ ගිගාහර්ට්ස් කියන්නේ 1යි GZ ඒ කියන්නේ කෝටියයි hertz
කෝටි 10යි හර්ට්ස්. මේ chart එක ලියන්න රූල් 8ක් විතර ඉඳ තියන්න. හරි. දැන් තියෙන සාරාංශය එතකොට පළවෙනි පාඩම ඉවරයි. මොකක්ද දැන් මේ කියන්නේ? මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ CPU එකක මොළය වගේලු. හරිද? මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ CPU එක ඒ කියන්නේ පරිගණකයේ මොළය වගේලු. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් දෙකයිලු තියෙන්නේ. ඊට අමතරව මේකකුත් තියෙනවා. එතකොට මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන කොටස් තුනක් තියෙනවා. ප්‍රධාන කොටස් දෙක මොනවද? ALU එකයි CU එකයි. මීට අමතරව මෙමරි රෙජිස්ටර් කියලා එකක් තියෙනවලු මධ්‍ය සැකසුම් ඒකකයේ. හරිද? මධ්‍ය සැකසුම් ඒකකය තුනකට බෙදනවා. ALU CU මතක රෙජිස්ටර්. ඊපස්සේ තාර්කික ඒකකයෙන් කරන්නේ මොනවද? පරිගණකයේ සියලුම ගණිතමය හා තාර්කික කටයුතු කරනවා. මේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම, විශාල එක හොයනවා, කුඩා එක හොයනවා, මේ වගේ ඒවා කරනවලු. CU එකෙන් පරිගණකයේ සියලුම පාලන කටයුතු කරනවලු. සියලුම දේවල් පාලනය කරන්න CU එකෙන්. ඒ කියන්නේ print out කරන්න දැම්මොත් print out කරන්නද කියලා control එක දෙන්නේ මොකද්ද? CU එකෙන්. ඒ කියන්නේ printer එකට යවනවද නැද්ද කියලා. ඒ කියන්නේ ඒක හොඳයිද printer එකකින් print වෙන්න පුළුවන්ද? ඕවා මේවා බලලා හැමදේම control කරන්නේ CU එකෙන්. ඊට පස්සේ මතක රෙජිස්ටර් කියලා එකක් තියෙනවා. తాවකාලික මතක ගබඩාවක් ලෙස ඒ කියන්නේ తాවකාලික මතක මේකේ තියෙන මතකේ ලයිට් ගියාම නැහැ. හරිද? ලයිට් ගියොත් ඊට කලින් තිබ්බ දේවල් මතකේ නෑ මේකට. මේකේ තියෙන මතකේ උපරිම පොඩිම වෙලාවක් තියෙන්නේ තත්පර 2-3ක් වෙන්න පුළුවන්. මතක රෙජිස්ටර් එකේ කියන එකේ මතකේ ඒ කියන්නේ ගබඩා කරන්න බෑ. දැන් අපි පෙන් එකකට සින්දු දාලා තියනවා වගේ ඒකට දේවල් දාලා තියන්න බෑ. පොඩි වෙලාවකට විතරයි ඒක තියෙන්නේ. ඒක සේව් වෙනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ වගේ තියෙන මතකයක්. අපිට මේ දිනදා කරන්න ඕනි වැඩ. දැන් දැන් ඔයාලට මේ PDF එකක් දාලා තියෙනවානේ මම බලන්න මේ වගේ දේවල් මතක තියාගන්න ඒ වගේ. මේක ක්ලෝස් කළොත් ඒකේ නැහැ මේ මතකේ. එහෙම. හරිද? ඊට පස්සේ පරිගණක පරිණාමය වෙනකොට මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය වර්ධනය වුණාලු. ඒ කියන්නේ වේගය වැඩි වුණාලු. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකයේ භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව පරම්පරා 4කට බෙදුවා. පළමු පරම්පරාවේ මොනවද? රික්තක නල, දෙවැනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස්, තුන්වෙනි පරම්පරාවේ අනුකලිත පරිපථ, හතරවෙනි පරම්පරාවේ ශුද්‍ර පරිපථ. රික්තක නල කියන්නේ වැකියුම් ටියුබ්ස්, ට්‍රාන්සිස්ටර්ස් වලට කියන්නේ ට්‍රාන්සිස්ටර්මයි. තුන්වෙනි පරම්පරාව අනුකලිත පරිපථ කියන්නේ ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස්. සිග්මනි පරම්පරාව කියන්නේ හතරවෙනි පරම්පරාවේ භාවිතා වුණා ශුද්‍ර පරිපථ. ඒ කියන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර්. හරිද? ඔන්න ඔතනින් පාඩම ඉවරයි. පළවෙනි පාඩමම. ඔයාලට තියෙනව නේද වැඩ පොතක් මේකට මේකත් එක්ක යන. ඔයාලා දැන් ඒක පුරවලක් තියෙන්නේ. දැන් මේ කරපු ටිකෙන් ඔයගොල්ලෝ කරලා නැත්නම් එතනට එනකන් වැඩ පළවෙනි පාඩමේම ටික එතනට එනකන් කරන්න පුළුවන්. ඒ පොත මේ පුරවන්න හොඳේ. මේ ලියන්න දන්නේ තියෙව තියෙනවා නම් අහන්න. දැන් මෙතනට එනකම් ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? පළවෙනි පාඩමම ඉවරයි. මෙතනට එනකම් ප්‍රශ්න තියෙනවද? මේ chart දෙක අඳින්න. ඒ දෙක අඳින්න ඉඩ තිබ්බේ. ඊළඟ සතිය අපි කරනවා මෙහෙයුම් පද්ධතිය ගැන. ඔයාලට ප්‍රශ්න තියෙනවද මෙතනට එනකම්? තේරුම් නැති තැනක් හරි මොන හරි එහෙම තියෙනවා නම් අහන්න.
පොත් ලස්සනට සම්පූර්ණ කරලා ෆොටෝස් ගහලා එවන්න ඕනේ මේ සතියේ. මේ ඊළඟ සතියේ ක්ලාස් එක පටන් ගන්න දවස වෙනකන් ඉන්න එපා. කරලා ඉවර වෙච්ච ගමන් මේ ෆොටෝස් ගහලා එවන්න මට. පැහැදිලි ෆොටෝස් ගහන්න. අකුරු කියවන්න පුළුවන් ෆොටෝස්. පළවෙනි පාඩම ඉවරයි මෙතනින්. අපි අදට මෙච්චරයි කරන්නේ. ඊළඟ සතියේ මෙහෙයුම් පද්ධති පටන් ගන්නවා පාඩම. ඔයාලට ප්‍රශ්න තියෙනවද? තේරුණාද නැද්ද? මොකද කතා කරන්න? තේරුණාද ළමයි? ප්‍රශ්න තියෙනවද? තේරුණාද? ඔව්. හරි. එහෙනම් අපි අපේ පන්ති ඉවර කරමු හොඳේ. මේ ඊළඟ සතියේ අපි පටන් ගන්නවා මෙහෙයුම් පද්ධති operating systems. ඒකට ලෑස්ති වෙලා ඉන්න පාඩම කියවගෙන එහෙනම් ක්ලාස් එක අද මෙතනින් ඉවර කරනවා. good evening වැඩ කරලා එවන්න. bye ගුසන්නයි.